හොඳයි ආදරණීය දුවේ පුතේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදේ 13 වන ශ්‍රේණියේ පළවන ඒකකයට අදාළ සමාලෝචන ප්‍රශ්නයි දුවේ පුතේ ඔබ අප සමගින් සාකච්ඡා කරමින් ඉන්නේ. විශේෂයෙන්ම ඔබ දන්නවා 12 වෙනි ශ්‍රේණියට අදාළ පාඩම් 11ක් අවසන් කරලා අපි මේ 13 වෙනි ශ්‍රේණියේ පළවන ඒකකයේ 12 වන ඒකකයේ විදිහටයි දුවේ පුතේ නම් කරලා තියෙන්නේ. අපි දන්නවා පාඩම් ඒකක සම්පූර්ණ 12 වෙනි ශ්‍රේණියට අදාළ පාඩම් ඒකක 11කුත් 13 වෙනි ශ්‍රේණියට අදාළ පාඩම් ඒකක 8කුත් ගත්තාම සම්පූර්ණ පාඩම් එක 19ක් දුවේ පුතේ මේ 2017 යාවත් කාලන වෙච්ච විෂය නිර්දේශය තුළ දුවල පුතාලට සම්පූර්ණයෙන් හැදෑරීම සඳහා නිර්දේශිත පාඩම් ටිකයි දුවේ පුතේ පාඩම් 19ක්. ඉතින් අපි මේ පාඩම් 19න් පාඩම් 11ක් අවසන් කරලා 12 වෙනි පාඩමට අදාළ සියලුම સિદ્ધාන්ත කොටස් සාකච්ඡා කරලා අවසන් කරලා දරුවනේ මේ සම්බන්ධ වෙලා ඉන්නේ අපි 12 වෙනි ඒකකයට අදාළ සමාලෝචන ප්‍රශ්නත් එක්කයි දුවේ පුතේ අපි කොටස් තුන්වෙනි කොටසත් එක්කයි දුවේ පුතේ මේ සම්බන්ධ වෙලා ඉන්නේ. කොටස් දෙකක් කතා කරලා අවසන් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම අපි දැන් ආරම්භ කරන්න සූදානම් වෙන්නේ දුවේ පුතේ මේ බිම් සැකසීමේ උපකරණ සම්බන්ධයෙන් දුවේ පුතේ අපි බිම් සැකසීමේදී භාවිතා කරන උපකරණ සම්බන්ධයෙන් දුවල පුතාලත් එක්ක ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි දන්නවා අපි හැම ඒකකයක් අවසානයේදම සමාලෝචන ප්‍රශ්න සාකච්ඡා කරනවා දුවේ පුතේ. ඊට අමතරව මේ ඒකකයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ තුල තියෙන ගැටලු දුවල පුතාලට ප්‍රශ්න විදියට ඉදිරිපත් කරලා කොහොමද මේ ක්‍රියාවලිය සිදු කරන්නේ? ඒ සඳහා අවශ්‍ය උපකරණ, ද්‍රව්‍ය, ඒ වගේ මේ ක්‍රියාවලිය සිදු කරන ආකාරය, ඒ වගේම දරුවනේ නිගමන, නිරීක්ෂණ, ඒ වගේම මූලධර්ම වලට අමතරව දුවේ පුතේ අපි මේ ප්‍රායෝගික පරීක්ෂණ වලදී සුවිශේෂිත කරුණු විශේෂයෙන් අපි මතක තබාගත කරුණු මොනවද කියන එක පිළිබඳව දුවල පුතාලත් එක්ක ප්‍රශ්න විදියට ඉදිරිපත් කළා ඒවා විස්තරාත්මකව සාකච්ඡා කරනවා දුවල පුතාලත් එක්ක. ඒ ප්‍රායෝගික පරීක්ෂණ වලට අදාළ කොටස් මොකද ඔබ දන්නවා බහුවර්ණ මාදලී ප්‍රශ්න වලට වගේම ව්‍යුහගත මාදලී ප්‍රශ්න සඳහා දුවේ පුතේ නිතරම මේ ප්‍රායෝගික පරීක්ෂණ වලට අදාළ කොටස් වලට අදාළව ප්‍රශ්න දුවේ පුතේ විභාගෙට අහනවා විභාගෙට ඉදිරිපත් කරලා තියෙනවා. පසුගිය අවුරුදු වල ප්‍රශ්න පත්‍ර පිළිබඳව අපි සලකා බලනකොට ඒවා විවරණය කරලා බලනකොට අපිට ඒව හමු වෙලා තියෙනවා බොහෝ අවස්ථාවලදී. එහෙනම් දෙවිපති අපි මේ සමාලෝචන ප්‍රශ්න කොටස් දෙක සාකච්ඡා කරලා අවසන් කොටස විදිහටයි අපි මේ ප්‍රායෝගික පරීක්ෂණ වලට අදාළ ගැටලු ප්‍රශ්න විදිහට දරුවන්ට ඉදිරිපත් කරලා ඒවා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි දුවේ පුතේ ඔබට අපිත් එක්කම මේ ප්‍රශ්න වලට සම්බන්ධ වෙලා ප්‍රශ්නේ පොතේ ලියාගෙන දරුවනේ අපි කිව්වා CR පොතක් වෙනම තියාගන්න මේ ප්‍රශ්න ලියාගෙන ඊට අදාළ පිළිතුර ඔබට අධිවේගයෙන් කඩිනමින් පිළිතුරු සපයන ගමන් වැඩේ කරගෙන යන්න පුළුවන් පුතේ. මොකද අපි දන්නවා ඔබ කාලයත් එක්ක විභාගයේදී ඔබ කාලයත් එක්කයි දුවේ පුතේ මේ කටයුත්ත සිදු කරන්නේ. ඒ නිසා මනාව කාලය කළමනාකරණය කරගත්තොත් ඔබට මේ ප්‍රශ්න පත්‍ර වලට විශේෂයෙන්ම බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ සහ රචනා ප්‍රශ්න පත්‍රයේ ඉහළ ලකුණු ප්‍රමාණයක් ලබාගෙන මේ විෂය සඳහා ඔබට ඒ සාමාර්ථයක සිහිනේ සැබෑ කරගන්න ස්ථීරව මේ අවස්ථාව උදා කරගන්න පුළුවන් අවස්ථාවක් විදිහට දුවේ පුතේ මේ අතිශය මහඟු අවස්ථාවක් විදිහට ඔබට මේ අවස්ථාව අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ නම් අපි ආරම්භ කරමු 34 වෙනි ප්‍රශ්නයේ සිටයි අපිට ඉදිරියට කරගෙන යන්න තියෙන්නේ. බලන්න දුවේ පුතේ ප්‍රශ්න අංක 34 භෝග වගාවේදී බිම් සැකසීමේ අනු කුමක්ද? බලන්න දුවේ පුතේ. ඔබට මතකද මේ ප්‍රාථමික බිම් සැකසීම, ද්විතීයික බිම් සැකසීම වැනි බිම් සැකසීමේ කටයුතු අප කතා කරනවා දුවේ පුතේ. විශේෂයෙන්ම අපි දන්නවා තද වෙලා තියෙන පසක් අපිට බුරුල් කරන්න අවශ්‍ය වෙනවා. පස පෙරලීම. ඒ වගේම දුවේ පුතේ අපි දන්නවා මේ කැට පොඩි කිරීම. ඒ වගේම පොතේ මට්ටම් කිරීම. වැනි කටයුතු අපිට මේ ප්‍රාථමික බිම් සැකසීම සහ ද්විතීයික බිම් සැකසීමේ කටයුතු වලදී බොහෝ විට සිදු කරන්න අවශ්‍ය වෙනවා. ප්‍රාථමික බිම් සැකසීමකදී දුවේ පුතේ අපි දන්නවා පෙර භෝග වගා කළ භූමියක් හෝ භෝග වගා නොකළ භූමියක තද වෙච්ච පසක් බුරුල් කරන්න. ඒ වගේම පස අපිට පෙරලීම සිදු කරන්න අවශ්‍ය වෙනවා දරුවෝ. ඉතින් අපිට ඒ සඳහා අපි දන්නවා අපිට අවශ්‍ය ගැඹුරට සීසෑමේ කටයුතු සිදු කරගන්න අවශ්‍ය වෙනවා දුවේ පුතේ. අපිට විශේෂයෙන්ම මේ භෞතික ලක්ෂණ පසේ මේ භෞතික තත්වයේ යහපත් අතට පවත්වා ගැනීම පසේ භෞතික ලක්ෂණ නිවැරදි තත්වයට පත් කර ගැනීම නිවැරදි පැවතිය යුතු මට්ටමකට පවත්වා ගැනීම සඳහා දරුවනේ අපිට මේ බිම් සැකසීම සිදු කරන්න අවශ්‍ය වෙනවා පසක. පසේ භෞතික ලක්ෂණ ගත්තාම අපි දන්නවා පුතේ අපි භෞතික ලක්ෂණ කතා කරලා තියෙන්නේ පළවෙනි දෙවෙනි ඒකකයට අදාළව පසේ භෞතික පාංශු වයනේ, පාංශු ව්‍යුහය, පාංශු ඝනත්වය, ඒ වගේම පාංශු වර්ණය, පාංශු සංස්ථිතිය, පාංශු සවිවරතාවය, ඒ වගේම භෞතික ලක්ෂණයක් විදිහටයි දුවේ පුතේ අපි සාකච්ඡා කරේ විද්‍යුත් සන්නායකතාවය පාංශු. විද්‍යුත් සන්නායකතාව අපි භෞතික ලක්ෂණයක් යටතේ දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. හොඳයි දරුවනේ අපි බලමු කෙලින්ම ප්‍රශ්නෙට පිළිතුරට යන්න. භෝග වගාවේදී මේ බිම් සැකසීම කියන්නේ මොකද්ද කියලා දුවේ පුතේ?
රයිට් බලන්න. භෝග වගා කිරීමට යෝග්‍ය පරිදි යම් කිසි භෝගයක් වගා කිරීම සඳහා සුදුසු ගැළපෙන ආකාරයට දුවේ පුතේ අපි විශේෂයෙන්ම බීජ හෝ පැල සංස්ථාපනයේට භූමිය සකස් කිරීම. අපි යම් කිසි භූමියක භෝග වගාවක් සිදු කරනවා නම් පුතේ අපි බීජ හෝ පැල සංස්ථාපනය සිදු කරන්නේ. ඉතින් අපේ ප්‍රධාන ජීවනෝපාය වෙන්නේ ගොවිතැන දරුවනේ කුෂිකර්මාන්තය. ඒකෙනුත් ප්‍රධාන ආහාරය වෙන බත් සපයා ගැනීම සඳහා දරුවනේ අපි දන්නවා බහුතර ශ්‍රී ලාංකිකයෝ ගොවියෝ වී වගාව තමයි දරුවනේ මේ ප්‍රධාන භෝග වගාව විදිහට සිදු කරන්නේ. ඉතින් වී වගා කිරීමේදී අපි දන්නවා මේ කුඹුරු නිසි කාලයට ලැබෙන ජලයත් එක්ක එක් වර්ෂා ජලයෙන් එහෙම නැත්නම් අපි මේ වේලි කලාපීය ප්‍රදේශවල නම් වැව් තුල එක් රැස් කරලා ගත ජලය මගින් නිසි කාලයට ජල සම්පාදනය මේ ජලය ලබා දෙනකොට දුවේ පුතේ මේ කුඹුරු වල බිම් සැකසීමේ කටයුතු ආරම්භ කළා. නිවැරදි ආකාරයට බිම් සැකසීම සිදු කරාට පස්සේ පුතේ අපි බිත්තර වී කියලා කියනවා නේද දුවේ පුතේ. අපි කියනවා බීජ වපුරනවා. වී වපුරුණා කියලා බහලා ඇති. මේ බිත්තර වී වැපරීම, වී බීජ වැපරීම හෝ එහෙම නැත්නම් දුවේ පුතේ මේ කුඹුරුවේම එක්තරා කොටසක තවාන් මත සකස් කරගත්ත තවාන් පාත්‍ය වල තවාන් දමාගත්ත වී බීජ මගින් ලබාගත් පැල ගොයම් පැල සංස්ථාපනය තමයි දුවේ පුතේ සිදු කරන්නේ. ඉතින් මේ බීජ හෝ පැල සංස්ථාපනය සඳහා පුතේ නිවැරදි ආකාරයට මේ බිම් සැකසීමේ කටයුතු භූමිය සකස් කරගන්න ඕනේ දුවේ පුතේ. මේ භෞතික ලක්ෂණ නිසි තත්ත්වයට පවත්වා ගැනීම සිදු කරන්න ඕනේ දරුවෝ. එමගින් මනා භෝග වර්ධනයක් සඳහා භෞතික පරිසරය සකස් කිරීම තමයි දරුවනේ මේ බිම් සැකසීමේදී සිදුවෙන්නේ. බාහිර පරිසරය. අපි බාහිරව නිරීක්ෂණය කරන පරිසරයේ මේ භෞතික පරිසරය මේ පස සකස් කර ගැනීමයි දුවේ පුතේ විශේෂයෙන්ම බිම් සැකසීමේදී සිදුවෙන්නේ. හොඳයි දරුවනේ. ඉතින් මේ බිම් සැකසීමේදී අපි දන්නවා පස කැපීම, පස පෙරලීම, ඒ වගේම අපි දන්නවා පුතේ පස පෙරලීම, ඒ වගේම මට්ටම් කිරීම ආදී කටයුතු දුවේ පුතේ සිදු කරනවා. පස කපනවා, පස පෙරලනවා දරුවනේ. මේ කැට පෙරලීම සිදු කරන්න අවශ්‍ය වෙනවා. පස පෙරලනවා. දැන් අපි දන්නවා පස මේ මතු පිට පස පෙරලන පුතේ මේ උඩුපස් ස්තරයේ යටටත් මේ යටිපස් ස්තරයේ උඩටත් එහෙම සිදු වෙනවා. එතකොට මොකද වෙන්නේ? අර උඩුපස් ස්තරයේ තිබ්බ වල් පැලෑටි වගේ දේවල් පසට යටවීම නිසා පුතේ අපි දන්නවා ඒවා මිය යාම සිදු වෙලා වල් පැලෑටි පාලනයක් පුතේ ස්වභාවිකව මේ ක්‍රියාවලිය මගින් සිදු වෙනවා. ඉතින් මේ සඳහා ඔබ දන්නවා අපි භාවිතා කරනවා තැටි නගුල, උපපස් නගුල, උදැල්ල, උදුළු මුල්ලුව වැනි ඒ වගේම පුතේ මේ නගුල, ලී නගුල, යකඩ නගුල වැනි උපකරණ භාවිතා කරනවා දුවේ පුතේ මේ ප්‍රාථමික බිම් සැකසීමේ කටයුතු සඳහා. ඊට පස්සේ තමයි දරුවනේ මේ කැට පොඩි කිරීම වගේ ඒ වගේම පස මට්ටම් කිරීම සඳහා තමයි ද්විතීක බිම් සැකසීමේ උපකරණ භාවිතා කරන්නේ. හොඳයි දරුවනේ. එහෙනම් අපි බලමු විශේෂයෙන්ම භෝග වගා කිරීමට යෝග්‍ය වන පරිදි බීජ හෝ පැල සංස්ථාපනයේට අපි දන්නවා භෝග වගා කිරීමේදී එක්ක අප පැල සංස්ථාපනය කරන්නේ එහෙම නැත්නම් බීජ සංස්ථාපනය කරන්නේ. සංස්ථාපනය කරනවා කියනකොට බය වෙන්න පුතේ හිතවන එකටයි සංස්ථාපනය කියන්නේ. රයිට් මං හිතන්නේ ඔබට මේ පිළිතුර ලැබුණා. මේ පිළිතුරයි දුවේ පුතේ ඔබ සපයලා තියෙනවනේ මම අපි දන්නවා මට අපි විශේෂයෙන්ම ඔබ මේ පිළිතුර සාර්ථකව මේ පිළිතුර ඔබ ලියලා ඇති සඳහන් කරලා ඇති පුතේ. එහෙනම් විශේෂයෙන්ම ඒ සඳහා අපි දන්නවා මේකෙන් මනා භෝග වර්ධනයක් සඳහා මේ භෞතික පරිසරය සකස් කිරීම සිදු කිරීමයි දුවේ පුතේ ප්‍රධාන වශයෙන් අපි මේ බිම් සැකසීමේදී සිදු කරන්නේ. හොඳයි දරුවනේ අපි ඉදිරියට යමු. අපි ප්‍රශ්න අංක 35ට යනවා පුතේ මේ බිම් සැකසීමේ ශිල්ප ක්‍රම කැටියෙන් හඳුන්වා දෙන්න කියලා කියනවා පුතේ. මේ බිම් සැකසීමේ ශිල්ප ක්‍රම කැටියෙන් හඳුන්වා දෙන්න කියනවා. බිම් සැකසීමේදී භාවිතා කරන ශිල්ප ක්‍රම විදිහට අපිට පුතේ මේ ප්‍රාථමික බිම් සැකසීම, ද්විතීක බිම් සැකසීම වැනි ශිල්ප ක්‍රම හඳුන්වන්න පුළුවන් පුතේ. ප්‍රාථමික බිම් සැකසීම අපි සිදු කරන්නේ ඔබ දන්නවා පෙර භෝග වගා නොකළ භූමියක්, කලින් භෝග වගා නොකළ භූමියක් හෝ භෝග වගා කළ භූමියක පුතේ මේ තද වූ පස බුරුල් කිරීමේ කටයුත්ත අපිට සිදු කරන්න අවශ්‍ය වෙන දරුවනි. ප්‍රාථමික බිම් සැකසීමේදී. ඉතින් විශේෂයෙන් ඒ සඳහා අපි මේ ප්‍රාථමික බිම් සැකසීම යොදා ගන්නවා දරුවනි. ඒ වගේම ද්විතීක බිම් සැකසීමේදී දරුවනි අපි මේ ප්‍රාථමික බිම් සැකසීම කළ භූමියක මේ කට පොඩි කිරීම, පස මට්ටම් කිරීම දුවේ පුතේ. ඒ වගේම අපි දන්නවා විශේෂයෙන්ම අපි ඇලි හා වැටි දැමීම, ඒ වගේම පුතේ වලවල් සකස් කිරීම වගේ මේ ද්විතීක බිම් සැකසීම කටයුතු වල භෝග වගා කටයුතු සිදු කරන්න අවශ්‍ය කරන මූලික බිම් සැකසීමකින් පස්සේ එක්වරක් පස ඩිස් කිරීම නැත්නම් පස පෙරලීම සිදු කරනවා දරුවනි. පස පෙරලීම තියෙන මේ විශාල කැට තියෙනවා. ඒ කැට පොඩි කරන්න ඕනේ දරුවනි. ඒ වගේම පස් මිශ්‍ර කිරීම සිදු කරන්න ඕනේ දරුවනි. ඒ වගේම අපි දන්නවා මේ පාත්ති දාන්න අවශ්‍ය වෙනවා සමහර අවස්ථාවලදී. පාත්ති දැමීම,
ඒ වගේම දරුවනේ වැටි සහ ඇලි සකස් කරන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම වලවල් කැපීම සිදු කරන්න වෙනවා. ඒවා ද්විතීක බිම් සැකසීම කටයුතු. මෙන්න මේ බිම් සැකසීමේ කටයුතු කියලා. ඒ වගේම අපි විශේෂයෙන් කතා කරනවා පුතේ මේ අතුරු යත් ගෑමේ කටයුතු. අතුරු යත් ගෑම කියලා කියන්නේ බුදුවේ පුතේ අපි භෝග සංස්ථාපනය කරපු අවස්ථාවේ ඉඳන් අස්වනු නෙළන අවස්ථාව දක්වා අස්වනු නෙළ කාලය දක්වාම මේ වගා ශේෂ්ත්‍රයේ භූමිය සිදු කරන ක්‍රියාවලිය. යම්කිසි භෝගයක් ඉඩමක නැත්නම් වගා ශේෂ්ත්‍රයක සංස්ථාපනය කරනවා. හිටපු අවස්ථාවේ ඉඳන් සිදු කරන ලබන ක්‍රියාකාරකම්. අපි අස්වනු නෙළන කාලය දක්වාම සිදු කරන ක්‍රියාකාරකම් තියෙනවා දරුවනේ. මෙන්න මේ භූමියක භෝගස්වනු සංස්ථාපනය කළා මේ භෝග ශේෂ්ත්‍රයේ පවතින කාලය තුල සිදු කරන ක්‍රියාවන් තමයි දරුවනේ අතුරු යත් ගෑමේ ක්‍රියාවන් කියලා කියන්නේ. පස් ලං කිරීම සිදු කරනවා දරුවනේ. ඒ වගේම අපි දන්නවා මේ පසට පොහොරය දීමේ කටයුතු, ඒ වගේම පස බොරුල් කිරීමේ කටයුතු දරුවනේ අපි සිදු කරනවා. ඒ වගේම වීඩ් කන්ට්‍රෝල් එහෙම නැත්නම් අපි කියනවා වල් පැල පාලන ක්‍රියාවලිය දරුවනේ. වල් පැලැඩි පාලන ක්‍රියාවලිය සිදු කරනවා දරුවනේ. මෙන්න මේ ක්‍රියාවලිය තමයි ප්‍රධාන වශයෙන් පුතේ දරුවනේ අතුරු යත් ගෑමේ කටයුතු වලට අයත් වෙන්නේ. ඉතින් මේ සඳහා අපි විශේෂයෙන් අතුරු යත් ගෑමේ උපකරණ විදිහට මේ වීඩ් කන්ට්‍රෝල් වල් පැල පාලනය කරන්න භාවිතා කරන මේ උපකරණ භාවිතා කරනවා දරුවනේ. ඒ වගේම හෝ උපකරණ භාවිතා කරනවා දරුවනේ. මේ මොනවද පුතේ මේ අතුරු යත් ගෑමේ කටයුතු සඳහා. හොඳයි දරුවනේ අපි කෙලින්ම ප්‍රශ්නෙට සිද්ධාන්ත පාඩම් වල මේ කොටස් අපි විස්තරාත්මකව ආදරණීය දොළ පුතාලත් එක්ක සාකච්ඡා කරලා තියෙන හින්දා අපි බලාපොරොත්තු වෙන්නේ මෙතනදී දුවේ පුතේ මේ විශේෂයෙන්ම මේ ප්‍රශ්න වලට අදාළ ඒ ඉලක්ක කරගත්ත පිළිතුරු සැපීමයි දුවේ පුතේ අපි බලාපොරොත්තු වෙන්නේ. දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මෙතනදී. මොකද මේවා දීර්ඝ වශයෙන් අපි සාකච්ඡා කරලා තියෙන නිසා. හොඳයි දරුවනේ අපි ප්‍රශ්න අංක 35ට යනවා. මොනවද මේ බිම් සැකසීමේ ශිල්ප ක්‍රම කියන දේවල් කෙටියෙන් හඳුන්වන්න කියලායි කියන්නේ. අපි බලමු. මෙන්න දුවේ පුතේ බලන්න ප්‍රාථමික බිම් සැකසීම පිළිබඳව ඔබේ හැඳින්වීම නැත්නම් කෙටියෙන් ඔබ ප්‍රාථමික බිම් සැකසීම පිළිබඳව ඔබ සිදු කරලා තියෙන පිළිතුරු ඔබේ පිළිතුර නිවැරදිද බලන්න දුවේ පුතේ. බලන්න. පෙර භෝග වගා නොකළ, ඒ කියන්නේ කලින් භෝග වගා කළ නැති හෝ භෝග වගාවක් සිදු කළ භූමියක භෝග වගාවක් සිදු කරලා තියෙන ඉඩමක ශේෂ්ත්‍රයක පුතේ තද වූ පස බුරුල් කිරීමට අන්න බලන්නකෝ. තද වූ පසක් බුරුල් කරන්න පුතේ අපිට පස කැපීම සිදු කරන්න වෙනවා දරුවනේ. පස කැපීම සිදු කරන්න වෙනවා. ඒ වගේම පස පෙරලීම සිදු කරන්න වෙනවා දුවේ පුතේ. පස කපන්න ඕනේ, ඒ වගේම පස පෙරලීම සිදු කරන්න ඕනේ දුවේ පුතේ. අර ඉපනැල්ල රැඳිලා තියෙන පුතේ අපි දැන් ගොයන් කපලා ඉවර වෙලා කාලයක් ගියාට පස්සේ පුතේ වතුර අපි දන්නවා පොළවේ ඉරිතල්ලා ගිහලා තද වෙලා තියෙන පුතේ. ඒතකොට එවැනි පසක අපි මේ ජලයේ දෙනකොට නේ පුතේ ජලය දැන් අපි වතුර දෙනවා කියනවා ගොවි මහත්තුරු දැන් ඊළඟ කන්නේ වගා කටයුතු කරන්න වතුර දෙනවා. ඔන්න 10 වෙනිදාට වතුර දෙනවා කියනවා. ඉතින් වතුර දෙන්නවත් එක්කම ගොවිය පුතේ මේ නිරවල් රැහැලා මේ බිම් සකස් කරලා උදැල්ල භාවිතයෙන් මේ දේවල් කරලා ඔන්න ඊට පස්සේ දරුවනේ බිම් සකස් කරලා ඊට පස්සේ වතුර බැඳලා නේද ඊට පස්සේ සීසෑමේ කටයුතු කරනවා. අවශ්‍ය ගැඹුරට මේ සීසෑමේ කටයුතු සිදු කර ගන්නවා දුවේ පුතේ. ඊට පස්සේ ක්‍රමානුකූලව මේ නේද පස පෙරලෙන් පස්සේ ඊට පස්සේ බිම් අනිකුත් ද්විතීයික බිම් සකසීමේ කටයුතු සිදු කරලා පුතේ මේ භෝග සංස්ථාපනය සඳහා පැල සිට වීම එහෙම නැත්නම් බීජ ඉහිනවා බීජ සංස්ථාපනය පැල සංස්ථාපනය ඔය කාරණා සිදු කර ගැනීම සඳහා මේ කටයුතු සිදු කරලා නියමාකාරයට මේ වගා බිම් සකස් කර ගැනීමයි දරුවනේ සිදු කරන්නේ. එහෙනම් හොඳයි දුවේ ප්‍රාථමික බිම් සැකසීමේදී පෙර භෝග වගා නොකළ හෝ භෝග වගාවක් සිදු කළ භූමියක තද වූ පස බොරුල් කිරීමට පුතේ පස කැපීම හා පෙරලීම සිදු කරනවා. රයිට් මෙන්න මේයි පුතේ ප්‍රාථමික බිම් සැකසීම කියලා කියන්නේ. අපි කලින් කිව්වා වගේම පුතේ මේ පස පෙරලීම නිසා අර යටිපස් ස්තරයේ උඩට එනවා පුතේ යටිපස් ස්තරයේ ඉහළට පැමිණීමත් අර මටු පිට තිබ්බ පස් ස්තරයේ දරුවනේ පසට යටවීම නිසා වල් පැල පාලනය දැන් පස කැපීමේදී දරුවනේ නැත්තම් පස පෙරලීමේදී පුතේ මේ උඩුපස් ස්තරයේ මොකද වෙන්නේ අර වල් පැලයට රැඳිලා තිබ්බ උඩුපස් ස්තරයේ මොකද වෙන්නේ පුතේ මේ පහළට යනවා යටිපස් ස්තරයේ මොකද යටින් තිබ්බ පස් ස්තරයේ මොකද දැන් උඩට පැමිණෙනවා. ඒතර අර යට උඩුපස් ස්තරයේ විදිහට තිබ්බ එකේ තිබ්බ වල් පැලයට වල් බීජ වගේ දේවල් මොකද වෙන්නේ පසට යටවීම නිසා දරුවනේ ඒවා විනාශ වීම පාලනය වීම සිද්ධ වෙනවා. ඒකයි පුතේ මෙතන විශේෂයෙන්ම කියන්නේ පස පෙරලීම නිසා පුතේ යටිපස් ස්තරය පහළ තිබ්බ පස් ස්තරයේ ඉහළට පැමිණෙනවා පුතේ. ඒ වගේම මතු පිට තිබ්බ පස් ස්තරයේ මතු පිට පස යටවීමත් එක්කම ඒ තුල වර්ධනයලා තිබ්බ වල් පැලයට මොකද වෙන්නේ දරුවනේ මනාව පාලනය වීමක් සිද්ධ වෙනවා. මම හිතන්නේ පැහැදිලි දරුවන්ට. හොඳයි දරුවනේ. ප්‍රාථමික බිම් සැකසීම. ඊළඟට මෙන්න ද්විතීයික බිම් සැකසීම දුවේපති. ප්‍රාථමික බිම් සැකසීම සිදු කළ භූමියකටයි දරුවනේ අපි ද්විතීයික බිම් සැකසීම සිදු කරන්නේ. මේකෙදි පුතේ විශාල කැට පොඩි කිරීම, පස් මිශ්‍ර කිරීම සිදු වෙනවා දරුවනේ. ඒ වගේම පස මට්ටම් කිරීම දරුවනේ. පස මට්ටම් කිරීම. ඒ වගේම පුතේ මේකෙදි අපි දන්නවා පාත්ති දැමීම.
ඇලිහා වැටි සකස් කිරීම, වලවල් කැපීම ආදී පුතේ ද්විතීයික බිම් සැකසීමේ කටයුතුයි මේදී සිදු කරන්නේ. බලන්න පුතේ ඔබේ පිළිතුර නිවැරදිද කියලා. නිවැරදි පිළිතුරද බලන්න. මේ බලන්න ප්‍රාථමික බිම් සැකසීම සිදු කරන ලද පසකටයි සිදු කරන්නේ පුතේ. හරියටම හරි ක්‍රියාවලිය. විශාල කැට පොඩි කරන්න අවශ්‍ය වෙනවා. අර පෙරළ පස මූලික පාතක බිම් සැකසීමක් සිදු කරපු පසේ තියෙන විශාල කැට පොඩි කිරීම සිදු කරන්න වෙනවා පුතේ ද්විතීයික බිම් සැකසීමේදී. වල් පැලයට හා වෙනත් අනවශ්‍ය දෑ ඉවත් කරනවා පුතේ පසේ තියෙන. ඒ වගේම පස සියුම් ලෙස සැකසීම වගේම පස සියුම්ම සකස් කරන්න ඕනේ දුවේ පුතේ. මට්ටම් කිරීම ලෙවල් කරන්න ඕනේ පුතේ. මෙන්න මේ කටයුතු තමයි පුතේ විශේෂයෙන්ම ද්විතීයික බිම් සැකසීමේදී සිදු කරන්නේ දරුවෝ. ඒ වගේම භෝග වගාවට අවශ්‍ය පරිදි මොනවද පුතේ තවදුරටත් පාත්‍ය දැමීම සිදු වෙනවා පුතේ. ද්විතීයික බිම් සැකසීමේදී. ඒ වගේම ඇලිහා වැටි සැකසීම සිදු කරනවා පුතේ. අපි දන්නවා මේකදී රිජරය භාවිතා කරනවා නේද දරුවනේ. රොටවේටර් රිජරය වැනි උපකරණත් ද්විතීයික බිම් සැකසීමේදී භාවිතා කරනවා කියලා ඔබත් එක්ක අපි සිද්ධාන්ත පාඩම් වලදී විශේෂයෙන්ම සාකච්ඡා කළා දුවේ පුතේ. භාවිතා කරන උපකරණ ගැන අපි දැන් ඉදිරියට කතා කරනවා. ඒ වගේම වලවල් සකස් කිරීමත් පුතේ ද්විතීයික බිම් සැකසීමටයි අයිති වෙන්නේ. හොඳයි දරුවනේ. බලන්න දුවේ පුතේ මේ අතුරුයත් ගෑම විශේෂයෙන්ම අපි දන්නවා අතුරුයත් ගෑම කියලා කියන්නේ දරුවනේ භෝග සංස්ථාපනය කළ අවස්ථාවේ ඉඳන් භෝග ශේෂ්ත්‍රයේ පවතින කාලය තුර සිදු කරනු ලබන සියලුම ක්‍රියාවලින් දරුවනේ අතුරුයත් ගෑමටයි අයත් වෙන්නේ. ඒ වගේම එහෙම නැත්නම් අපිට මේක හඳුන්වන්න පුළුවන් භෝග සංස්ථාපනයේ ඉඳලා අස්වනු නෙළන අවස්ථාව දක්වාම මේ සිදු කරනු ලබන අස්වනු නෙළන අවස්ථාව දක්වාම වගා ශේෂ්ත්‍රයේ සිදු කරනු ලබන සියලුම ක්‍රියාවලින් ආදරණීය දරුවනි මේ අතුරුයත් ගෑමේ කටයුතු වලට අයිති වෙනවා. එහෙම නැත්නම් අපිට විශේෂයෙන්ම කියන්න පුළුවන් භෝග සංස්ථාපනය කළ අවස්ථාවේ ඉඳන් කියන්නේ පැල හිටවන කාලේ. නැත්නම් බීජ සංස්ථාපනය කරන්න පුළුවන් පැල හිටවීම කරන්න පුළුවන් පුතේ. මෙන්න මේ සිටවීම සිදු කරපු අවස්ථාවේ ඉඳලා භෝග ශේෂ්ත්‍රයේ පවතින කාලය තුල ඉතින් පවතිනවා කියන්නේ අස්සන නෙළන කාලය වෙනකම්ම ශේෂ්ත්‍රය තුල භෝග වගාවන් මේ පැල තියෙනවා නේද පුතේ. මෙන්න මේ කාලය දක්වාම පුතේ සිදු කරනු ලබන සියලුම ක්‍රියාවලින් අපිට කියන්න පුළුවන් අතුරුයත් ගෑමේ ක්‍රියාවලට අයිති වෙනවා පුතේ. මේකෙදි ප්‍රධාන වශයෙන් මේ සිදු කරන ක්‍රියාවලින් විදිහට දුවේ පුතේ වල් පැලයටි පාලනය මේ පස් ලං කරනවා. පස් බුරුල් කරනවා දුවේ පුතේ. පොහොරයේදීම සිදු කරනවා දුවේ පුතේ. ඉතින් වල් පැලයටි පාලනය කරනවා මේ දේවල් තමයි දුවේ ප්‍රධාන වශයෙන් මේ අතුරුයත් ගෑමේ ක්‍රියාවලින්ට අයිති වෙන්නේ. ඉතින් ඒකෙදි අපි විශේෂයෙන්ම ඒ සඳහා භාවිතා කරන උපකරණ විදිහට දුවේ පුතේ අපිට කියන්න පුළුවන් මේ වීඩ් කන්ට්‍රෝල් කරන ඒවා මොනවද දුවේ පුතේ වල් පැලයටි පාලනය කරන උපකරණ හෝ උපකරණ තියෙනවා දරුවනේ. ඉතින් ඒ සඳහා අපි විශේෂයෙන් භාවිතා කරන අතුරුයත් ගෑමේ උපකරණ තියෙනවා දරුවනේ. බලමු ඔබේ පිළිතුර නිවැරදිද කියලා. මේ බලන්න පුතේ භූමියක භෝග සංස්ථාපනය කිරීමෙන් පසුව පැල හිටවින පැල හිටවන එකටයි පුතේ සංස්ථාපනය කියන වචනේ අපි දැන් හොඳටම දන්නවා වරුයි. ඒක වැඩිදුර විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සිද්ධාන්ත පාඩම් වලදී පුතේ අපි ඒවා විස්තරාත්මක දොර පුතාලත් එක්ක කතා කරලා තියෙන හින්දා අපි බලාපොරොත්තු වෙන්නේ ඒ සම්බන්ධයෙන් වැඩිපුර කතා කරන්න. කෙලින්ම ප්‍රශ්නෙට පැණියට පිළිතුරයි අපි සකස් කරන්නේ. ඉතින් දරුවනේ භූමියක භෝග සංස්ථාපනය කිරීමෙන් පසු භෝග ශේෂ්ත්‍රයේ පවතින අවස්ථාවේදී ඒ කියන්නේ අස්වනු නෙළන අවස්ථාව කාලය දක්වාම දුවේ පුතේ අපි සිදු කරනු ලබන බිම් සැකසීමයි දරුවනේ අතුරුයත් ගෑම කියලා කියන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ අතුරුයත් ගෑමේ කටයුතු සඳහා දුවේ පුතේ පැල අවට පත බුරුල් කරන්න අවශ්‍ය වෙනවා පුතේ. ඒ පුතේ අපිට අවශ්‍ය මොකද්ද පාරදෘශ්‍ය පාරගම්මිතාවයේ පස්සේ නේද පුතේ පාම්ශු වයනේ ව්‍යුහය සකස් කරන්න අවශ්‍ය වෙනවා පුතේ මනාව. ඉතින් අවශ්‍ය වෙලාවට පස බුරුල් කරන්න ඕනේ පුතේ. ඉතින් එහෙනම් අපිට පැල අවට පස බුරුල් කිරීම මේ පැල වටා පස්ලං කරන්න අවශ්‍ය වෙනවා දුවේ පුතේ. ඒ වගේම පොහොරයේදීම සහ වල් පැල පාලනය කියන කටයුතුයි පුතේ ප්‍රධාන අතුරුයත් ගෑමේ කටයුතු වලට විදිහට අපි සඳහන් කරන්නේ. බලමු දුවේ පුතේ ඒ ටික අපි හයිලයිට් කරමු මේ ප්‍රධාන අතුරුයත් ගෑමේ කටයුතු ටික. මේ බලන්න පුතේ පැල අවට පස බොරුල් කරන්න ඕනේ පුතේ. ඒ වගේම පැල වටා පැලවලට පස් ලං කිරීමේ කටයුතු සිදු කරන්න පුළුවන් දුවේ පුතේ. ඒ වගේම පැල සඳහා පොහොරයේදීමත් අතුරුයත් ගෑමේ ක්‍රියාවලියටයි අයත් වෙන්නේ දරුවනේ. ඒ වගේම අපිට වල් පැල පාලනය සිදු කරනවා පුතේ. මේ සඳහා වීඩර් භාවිතා කරන ඔබට මතකද? කෝනෝ වීඩරේ භාවිතා කරා දරුවනේ. වීඩර් භාවිතා කරනවා. වල් පැල පාලනයේ වීඩ් කියන්නේ වල් පැල වලට වීඩ් කන්ට්‍රෝල් කරන්න දරුවනේ. එහෙනම් මේ පොහොරයේදීම සහ වල් පැල පාලනය කියන එකත් පුතේ මේ අතුරුයත් ගෑමේ ක්‍රියාවලීන් වලටයි අයිති වෙන්නේ. විශේෂයෙන්ම දුවල පුතාලට ඒක මතක තියාගන්න වෙනවා. හොඳයි දරුවනේ.
36 වෙනි ප්‍රශ්නෙට යනවා. බලමු පුතේ අපි මේ බිම් සැකසීමට යොදා ගන්නා උපකරණ මොනවද කියලා බලමු පුතේ. අපිට ඒවා කාණ්ඩ කරන්න පුළුවන් නේ පුතේ. බිම් සැකසීමට යොදා ගන්නා උපකරණ. ප්‍රාථමික බිම් සැකසීම සඳහා යොදා ගන්නා උපකරණ විභාගෙදී කෙලින්ම අහනවා පුතේ. බලමු අපි. ලියන්න බලන්න දුවේ පුතේ මොනවද මේ බිම් සැකසීමේ උපකරණ කියලා. ප්‍රාථමික බිම් සැකසීමට යොදා ගන්නා උපකරණ තැටි නගුල, උදැල්ල, උදළු මුල්ලුව දුවේ පුතේ, උපපස් නගුල, ලී නගුල අපි කියනවා ගැමිලී නගුල, ඒ වගේම දරුවනේ යකඩ නගුල වගේ දේවල් අපිට භාවිතා කරන්න පුළුවන් පුතේ ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ විදියට. ඉතින් ආදරණීය දුවේ පුතේ ඔබට මතක නම් ද්විතීයික බිම් සැකසීමේ උපකරණ ටිකක් සඳහන් කරන්න දුවේ පුතේ. විශේෂයෙන්ම රිජරය, රොටවේටරය නේද දුවේ පුතේ ඔබට මතකද? තැටි පෝරුව අපිට භාවිතා මට්ටම් පෝරුව දරුවනේ මට්ටම් පෝරුවනේ මට්ටම් පෝරුව අපිට භාවිතා කරන්න පුළුවන් දරුවනේ. right වැටි දැමීම සඳහා නේද දරුවනේ. මේ ද්විතීයික බිම් සැකසීම උපකරණ කීපයකුත් නම් කරන්න පුළුවන් කරන්න දුවේ පුතේ ඔබ දන්න දේවල් ටික ඉක්මනින්. ඒ වගේම මේ අතුරු යත් ගෑමේ උපකරණ විදියට දරුවනේ අපිට විශේෂයෙන්ම වල් පැලෑටි පාලනය සඳහා දරුවනේ වීඩර භාවිතා කරනවා, හෝ උපකරණ භාවිතා කරනවා බිම් සැකසීමේ මේ අතුරු යත් ගෑමේ කටයුතු වල දරුවනේ. ඔබට එක ඉක්මනින් ඒ ටිකත් ලියන්න පුළුවන් දුවේ පුතේ මොනවද මේ බිම් සැකසීම සඳහා භාවිතා කරන උපකරණ නේද දරුවනේ. right අපි බලමු එහෙනම් ප්‍රශ්නෙට පිළිතුර දුවලා පුතාලගේ නිවැරදි පිළිතුරු ටික අපි පරීක්ෂා කරලා බලන්න යන්නේ දුවේ පුතේ මොනවද බිම් සැකසීමට යොදා ගන්න මේ උපකරණ කියලා. ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ පුතේ අපිට ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ මගින් අපිට පස කැපීමට අවශ්‍යයි පුතේ. දැන් උදැල්ලෙන් අපිට පස කැපීම සිදු කරන්න පුළුවන් දුවේ පුතේ. ඒ වගේම අපිට පස පෙරලීම සිදු කරන්න අවශ්‍ය උපකරණ දුන්න දෙනවා දරුවනේ. පස පෙරලීම සිදු කරන්න අවශ්‍යයි දරුවනේ. මේ විට පසේ තද බව අඩු වෙලා පස කැපීම, පස පෙරලීම සිදු කරනවා පුතේ. පසේ තද බව අඩු වෙලා පසේ වාතනය දියුණු වෙනවා පුතේ. පසේ වාතනය වගේම පසේ ව්‍යුහය දුවේ පුතේ. පසේ ව්‍යුහය, පාංශු ව්‍යුහය ආදී භෞතික තත්වයන් දියුණු වෙන පුතේ. පාංශු සවිවරතාවය ඇති වෙනවා පුතේ පස තුළ. පාංශු ව්‍යුහය දියුණු වෙනවා කියන්නේ පසේ සවිවරතාවය වැඩි වෙනවා පුතේ. පාරදෘශ්‍යභාවය වැඩි වෙනවා පුතේ. පසක රඳව ගන්න ජල ප්‍රමාණය, පසක ජලය රඳව ගන්න පුළුවන් පුතේ. පසක වාතය රඳවා තබා ගැනීමේ හැකියාව වගේම water holding capacity එකත් මේ අවස්ථාවේදී අපිට යහපත් තත්ත්වයට පත් කරගන්න ප්‍රාථමික බිම් සැකසීමේ කටයුතු මගින් සිදු කරන්න පුළුවන් පුතේ. එහෙනම් පුතේ ඒ සඳහා අපිට උදැල්ල අපි කතා කරපු උපකරණ ටික උදළු මුල්ල, නගුල, ගැමි නගුල පුතේ, යකඩ නගුල, උපපස් නගුල, හැඩලෑලි නගුල පුතේ, තැටි නගුල හා ජපන් පරිවර්තය නගුල අපිට භාවිතා කරන්න පුළුවන්. එහෙනම් බලමු පුතේ මේ අපි ප්‍රාථමික බිම් සැකසීම සඳහා භාවිතා කරන නගුල් උපකරණ ටික පුතේ. ප්‍රාථමික බිම් සැකසීම සඳහා අපි භාවිතා කරන නගුල් උපකරණ ටිකට යමු පුතේ. බලන්න දරුවනේ. උදැල්ල, උදළු මුල්ලුව, නගුල් විශේෂ විදිහට නගුල් විදිහට පුතේ අපිට ගැමිලී නගුල, යකඩ නගුල අපි අතීතයේදී බිම් සැකසීම සඳහා භාවිතා කරපු නේද පුතේ මේ මී ගවයන් භාවිතා කරන්න යොදාගත්ත මේ ගැමිලී නගුල. ඒ වගේම දරුවනේ අපිට උපපස් නගුල යොදා ගන්න පුළුවන්. හැඩලෑලි නගුල දුවේ පුතේ. තැටි නගුල ප්‍රාථමික බිම් සැකසීමේ උපාංගයක් පුතේ. ඒ වගේම අපිට ජපන් පරිවර්තය නගුල භාවිතා කරන්න පුළුවන්. මෙන්න පුතේ ප්‍රධාන ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ. ප්‍රධාන ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ කීයක් ඔබ සඳහන් කළාද බලන්න පුතේ. උදැල්ල සඳහන් කරලා ඇති ඔබ. ඔබ ප්‍රධාන බිම් සැකසීමේ උපකරණ විදිහට ආදරණීය දුවේ පුතේ බලන්නකෝ ඔබ උදැල්ල සඳහන් කරලා ඇති. උදළු මුල්ලුව සඳහන් කරලා ඇති පුතේ. නගුල සඳහන් කරලා ඇති පුතේ. නගුල. ඉතින් මේ යටතේ ඔබ ගැමිලී නගුල සඳහන් කරලා ඇති පුතේ. අපි ඒක නගුල යටතේම ගමු පුතේ. නගුල, ගැමිලී නගුල අංක 3. ඒ වගේම අපි නගුල කියන එකට දෙමු අංකයක් නේද පුතේ. නගුල භාවිතා කරනවා දරුවනේ අංක 3. ඒ විදිහට අපි මෙයාටත් අංකයක් දෙමු. නගුල, ගැමිලී නගුල තියෙනවා දරුවනේ. යකඩ නගුල භාවිතා කරනවා දරුවනේ. උපපස් නගුල 6යි. ඒ වගේම හැඩලෑලි නගුල 7යි පුතේ. තැටි නගුල 8යි. ජපන් පරිවර්තය නගුල 9යි. මෙන්න මේ නගුල් වර්ග ටික පුතේ භාවිතා කරන ප්‍රාථමික බිම් සැකසීමේ කටයුතු සඳහා භාවිතා කරන නගුල් වර්ග ටික පුතේ තාම පහසුවෙන් මේකින් 3-4ක් ලේසියෙන්ම මතක තියාගන්න පුළුවන් පුතේ. ඔබට විභාගයේ බහුවර්ණ මාදලී ප්‍රශ්නක ඇහුවත්
ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණයක් වන්නේ කියලා මෙන්න මේ වලින් එකක් තියෙන්න ඕනේ පුතේ. උදැල්ල, උදළු මුල්ලුව, නගුල, නැත්නම් ගැමිලී නගුල ගන්න පුළුවන් පුතේ. යකඩ නගුල ගන්න පුළුවන්. ඒ වගේම උපපස් නගුල, හැඩලෑලි නගුල, තැටි නගුල දරුවනේ, ජපන් පරිවර්ති නගුල අපිට සඳහන් කරන්න පුළුවන් පුතේ. මොනවද මේ ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ කියලා? තුනක් මතක තියාගන්න. ව්‍යුහගත මාදිලි ප්‍රශ්න ගැහුවොත් තුනක් නම් කරන්න අපිට බොහෝ විට පුළුවන් වෙන්න ඕනේ දරුවනේ. ලේසියෙන්ම කරන්න පුළුවන් ඒක. මේ ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ ආදරණීය දරුවනේ අපි කතා කරේ. බලන්න පුතේ මේ ද්විතීක බිම් සැකසීමේ උපකරණ ටික. ප්‍රාථමික බිම් සැකසීම සිදු කරපු භූමියක කැට පොඩි කිරීම, මට්ටම් කිරීම වැනි ක්‍රියාවලි දරුවනේ විශේෂයෙන්ම අපි දන්නවා ද්විතීක බිම් සැකසීමේදී සිදු කරනවා. මේ සඳහා අපිට විශේෂයෙන්ම කොකු නගුල භාවිතා කරනවා. තැටි පෝරුව, මට්ටම් පෝරුව, රිජරය, රොටවේටරය වගේ උපකරණ භාවිතා කරන දරුවනේ ඇලිය සහ වැටි සකස් කිරීමේදී පුතේ රිජරය භාවිතා කරන්න පුළුවන් අපිට. මේ විශේෂයෙන්ම ද්විතීක ප්‍රාථමික බිම් සැකසීම සිදු කළ භූමියක දුවේ පුතේ විශාල කැට පොඩි කිරීම, ඒ වගේම දරුවනේ පස සියුම්ම සකස් කිරීම ඔබ දන්නවා. පස මට්ටම් කිරීම, ඒ වගේම මේකෙදි විශේෂයෙන්ම අපි දන්නවා ද්විතීක බිම් සැකසීමේදී මේ පාත්ති සකස් කිරීම දුවේ පුතේ. ඇලි හා වැටි සැකසීම, වලවල් කැපීම වැනි ක්‍රියාවලින් සිදු කරන ආදරණීය දරුවනි. ඉතින් බලන්න මේ ප්‍රාථමික බිම් සැකසීම සිදු කළ භූමියල පුතේ පසේ කැට පොඩි කරන්න, අර තියෙන විශාල කැට පොඩි කිරීම සිදු කරන්න ඕනේ දුවේ පුතේ. ලෙවල් කරන්න ඕනේ, නැත්නම් මට්ටම් කරන්න ඕනේ පුතේ පස. ඒ වගේම පුතේ පාත්ති දැමීම සිදු කරන්න ඕනේ. මේ සඳහා භාවිතා කරන ද්විතීක බිම් සැකසීමේ උපකරණ විදිහට පුතේ උදැල්ල, අත් මුල්ලුව, ඊට අමතරව දුවේ පුතේ අපිට සඳහන් කරන්න පුළුවන් දරුවනේ කොකු නගුල, ඒ වගේම මට්ටම් පෝරුව දරුවනේ, මට්ටම් පෝරුව භාවිතා කරන්න පුළුවන් දරුවනේ. ඇලි සහ වැටි දැමීම සඳහා පුතේ රීජරය, ඒ වගේම දරුවනේ අපිට භාවිතා කරන්න පුළුවන් රොටවීටරය, රොටවීටරය භාවිතා කරන්න පුළුවන් දරුවනේ. හොඳයි දරුවනේ, විශේෂයෙන්ම අපිට මේ ද්විතීක බිම් සැකසීමේ උපකරණ විදියට මේ උපකරණ භාවිතා කරන්න පුළුවන් දුවේ පුතේ. අපි බලමු මේ උපකරණ අඳුරගමු දුවේ පුතේ. ඉදිරියේදී අපි මොනවද මේ උපකරණ කියලා අපි විශේෂයෙන්ම උපකරණ ටික ඔබ අඳුරගෙන තියෙන්නේ. අපි විශේෂයෙන්ම දුවේ පුතේ කතා කරලා තියෙන සිද්ධාන්ත පාඩම් වල විස්තරාත්මකව. ඒ නිසා අපි මෙතනදී අපිට මේ කටයුතු ටික විතරක් කිරීම ප්‍රමාණවත් වෙනවා පුතේ. රයිට්. කොකු නගුල, මට්ටම් පෝරුව, රීජරය, රොටවේටරය වෙන උපකරණත් අර කලින් සඳහන් කරපු අපිට උදැල්ල, අත් මුල්ලුව, ඒ වගේම උදළු මුල්ලුවට අමතරව භාවිතා කරන්න පුළුවන් උපකරණ දරුවනේ අපිට හඳුන්වන්න පුළුවන්. අපි බලමු මේ අතුරු යත් ගෑමේ උපකරණ මොනවද කියලා දුවේ පුතේ. අතුරු යත් ගෑමේ උපකරණ විශේෂයෙන්ම ශේෂ්ත්‍රයේ භෝග සංස්ථාපනය කරාට පස්සේ පුතේ මේ භෝග ශේෂ්ත්‍රයේ පවතින කාලය තුල නැත්නම් සංස්ථාපනය කර අවස්ථාවේ ඉඳන් අස්වනු නෙළ අවස්ථාව දක්වා කාලයේදී මේ භෝග ශේෂ්ත්‍රයේ තියෙනකොට අපි සිදු කරන ක්‍රියාකාරකම් අතුරු යත් ගෑමේ ක්‍රියාකාරකම් පස්ලම් කිරීම දරුවනේ, පස භෝගවට පස බොරුල් කිරීමට අවශ්‍ය වෙන දුවේ පුතේ. ඒ වගේම අපිට පොහොර යෙදීම කරන්න ඕනේ. ඒ වගේම දුවේ පුතේ මේ වල්පැල පාලනය කරන්න ඕනේ. ඉතින් මේ සඳහා භාවිතා කරන උපකරණ විදිහට දුවේ පුතේ ශේෂ්ත්‍රයේ භෝග සංස්ථාපනය කරාට පස්සේ මේ භෝග සහිත භූමියේ පුතේ භෝග වගා කරලා තියෙන භූමියේ සංස්ථාපනය කරන භූමියේ අස්වනු නෙළතෙක් පසට සිදු කරන ක්‍රියාකාරකම් පුතේ. අස්වනු නෙළතෙක් පසට සිදු කරන ක්‍රියාකාරකම් සඳහා පුතේ අපිට උදැල්ල භාවිතා කරනවා දරුවනේ, අත් මුල්ලුව භාවිතා කරනවා, අත් ස්කෝපය, මෙන්න අතුරු යත් ගෑමේ උපකරණයක් පුතේ අත් ස්කෝපය, ඒ වගේම හෝ උපකරණ විදියට පුතේ MI හෝව, V බ්ලේඩ් හෝව පුතේ, තුන්පුරු කල්ටිවේටරය, වීඩ් කන්ට්‍රෝල් මැෂින් තියෙනවා පුතේ, වල් පැල නෙලන යන්ත්‍රය, ජපන් රොටරි වීඩරය තියෙනවා පුතේ, ඒ වගේම කෝනෝ වීඩරය. වීඩ් කියන්නේ මොනවද පුතේ? මේ වල් පැල ඇටි පාලනය සඳහා භාවිතා කරන උපකරණ. එහෙනම් බලන්න උදැල්ල, අත් මුල්ලුව, අත් ස්කෝපය,
හෝ උපකරණ විදියට MI හෝව V blade හෝව දුවේ පුතේ. ඒ වගේම තුම්පොරු කල්ටිවේටරය වල් පැල නෙලන යන්ත්‍ර තියෙනවා දුවේ පුතේ. විශේෂයෙන්ම ජපන් රොටරි වීඩරය හා කෝනෝ වීඩරය වැනි උපකරණ දුවේ පුතේ. මෙන්න මේවා අතුරුයත් ගෑමේ උපකරණ විදියටයි අපි හඳුන්වන්නේ. රයිට්, මම හිතනවා ඔබ මේ පිළිතුරු සම්පූර්ණයෙන්ම සඳහන් කරලා ඇති කියන එක. 37 වෙනි ප්‍රශ්නෙට එනවා දුවේ පුතේ. අපි බිම් සැකසීමට යොදා ගන්නා උපකරණ පිළිබඳ කෙටි හැඳින්වීමක් කරන්න කියමු. අන්න බලමු පුතේ. මෙන්න මේ බිම් සැකසීමට යොදා ගන්නා උපකරණ පිළිබඳ කෙටි හැඳින්වීමක් කරලා අපිට ඒ කොටස අවසන් කරන්න පුළුවන් දුවේ පුතේ. අපි බලමු කොහොමද මේ කෙටි හැඳින්වීමක් ඔබ කරලා තියෙන ආකාරය. ආරම්භ කරන්න පුතේ අපිත් එක්ක මේ වැඩේ කරන්න. රයිට්, මේ ප්‍රශ්නෙට මනාව පිළිතුරු ටික සඳහන් කරමු දුවේ පුතේ අපි. හොඳයි දුවේ පුතේ. එහෙනම් බිම් සැකසීමට යොදා ගන්නා උපකරණ පිළිබඳ කෙටි හැඳින්වීමක් සිදු කරන්නයි ආදරණීය දරුවනේ අපි මේ යන්නේ. අපි බලමු මේ බිම් සැකසීමට යොදා ගන්නා උපකරණ. උදැල්ල. පුතේ ගොඩ හා මඩ කියන භූමි සඳහා දෙකටම ගොඩ භෝග වගාවේදීත් මඩ භෝග වගාවේදී කුඹුරු කොටන්න නේ දරුවනේ. කිඹුලා උදැල්ල ගැන ඇඩ් එකේදී ඔබට මතකද දරුවනේ ඇඩ් එකක්. මේ උදළු ගැන කතා කරන උදැල්ල කපන්න මෝහත් වෙනවා කියලා. මේ මඩ ගොවිතැනේදී කුඹුරු වගාවේදී මේ කපන්න තලයේ මුලහත් මෝහත් වෙනවා කියලා. මේ වානේ තලයක් සහිත නේද පුතේ ලී මිටක් තියෙන්නේ. දැන් මේ යකඩ වානේ මිටකුත් සමහර මේ උදළු වලට ගහලා තියෙනවා. ඔබ දැකලා ඇති මේ අලෙවි කරන්න තියෙන. නමුත් මේකට සුදුසු මේ ලී මිටක් තමයි බොහෝ විට භාවිතා කරන්නේ දරුවනේ. යකඩ මේ වානේ තලයක් දුවේ පුතේ තියෙන්නේ. ඉතින් එහෙනම් අපිට කියන්න පුළුවන් පුතේ මේ ගොඩ හා මඩ කියන භූමි දෙකටම භාවිතා කරන්න පුළුවන් වානේ තලයක් සහ ලී මිටක් සහිත අතින් ක්‍රියා කරන උපකරණයක් පුතේ උදැල්ල කියලා කියනවා. හරි. බලන්න මුල්ලුව ගත්තාම පුතේ මේ සුළු පරිමාණ වගාවලදී භාවිතා කරන ලී මිටක් සහ දරුවනේ ඒ වගේම උල් වානේ තලයක් සහිත උපකරණයක් මුල්ලුව ඔබ දන්නවා. පුතේ පාගන මුල්ලුව, ඒ වගේම උදුළු මුල්ලුව හා අත් මුල්ලුව වශයෙන් අපිට මුල්ලු හැඳින්වීම කරන්න පුළුවන් පුතේ වර්ග කිහිපයක් තියෙනවා. මේ බලන්න දරුවනේ. පාගන මුල්ලුව. මේක උදුළු මුල්ලුව දුවේ පුතේ. මේ බලන්න. මේකේ බලන්න මේ බලන්න උල් තලයක් තියෙනවා දරුවනේ. මේ උදළු මුල්ලේ බලන්න ලී මිටක් සහ උදළු මුල්ලේ මේ බලන්න මෙතන මේ තලයක් තියෙනවා. අතින් කුඩා අත් මුල්ලුවක් පුතේ. භාවිතා කරන අත් මුල්ලුවක් තියෙනවා. එහෙනම් අපි දන්නවා පාගන මුල්ලුව, උදළු මුල්ලුව සහ අත් මුල්ලුව අපි මේවා කතා කරලා තියෙනවා. ගැමිලී නගුල මේ බිම් සැකසීමේ උපකරණ පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න කියලා තියෙන පුතේ. මේ අතීතයේ ඉඳන් භාවිතා කරපු විශේෂයෙන්ම මේ සඳහා සත්ව බලය යොදාගත්තා නේද පුතේ. අපි විශේෂයෙන්ම මේ ගවයන් දෙන්නෙක් යොදාගෙන මේ කටයුත්ත කරන්න පුළුවන්. සීසෑ මේ කටයුත්ත මේකෙදි පුතේ බහුලවම සත්ව බලය යොදාගෙන ක්‍රියා කරන උපකරණයක්. අපි දන්නවා මේක විශේෂයෙන්ම මඩ භෝග වගාවට යොදා ගන්න අතර මේකෙදි පස හැරීම පමණක් සිදු වෙනවා දුවේ පුතේ. මේක කැපොම් තලයක් නැත්නම් අපිකට හීවැල කියනවා. හී දත තියෙනවා දරුවනේ. පතකඩේ නැත්නම් ලී හීය සහ මේක ක්‍රියා අත අල්ලගෙන යන අත තියෙනවා මේකේ දරුවනේ. හරි. අපි දන්නවා. සැහැල්ලු යකඩ නගුලක් පුතේ. සත්ත්ව බලෙන් ක්‍රියා කරන උපකරණයක් මේක. සැහැල්ලු යකඩ නගුලක් පුතේ. මේකින් පස හැරීම හීතුඩ මගින් සිදු වෙනවා පුතේ. මේකේ තියෙන හැඩ ලෑල්ල මගින් කැපුණු පස් කුට්ටිය පුතේ මේ විශේෂයෙන්ම පෙරලීම සිදු වෙනවා. මේකත් මඩ භෝග වගාවේදී තමයි බහුලවම භාවිතා කරන්නේ. හරි. හොඳයි පුතේ මෙන්න ඒ උපකරණය හැඩ ලෑල්ල නැත්නම් කන තියෙනවා පුතේ අත භූමි අංශයේ මේකේ පොළොවට. ඊට පස්සේ කැපුම් තලයේ තියෙනවා දරුවනේ. කැපුම් තලය සහ පතකඩේ කියන කොටසෙන් සමන්විතයි සරල උපකරණයක් දරුවනේ. මේකත් අපි විශේෂයෙන්ම මේ මඩ භෝග වගාවේදී භාවිතා කරන්න පුළුවන් මේකත් යකඩ නගුල. හැඩ ලෑලි නගුල බලන්නකෝ දරුවනේ. සිවුරෝද ටැක්ටරයට සම්බන්ධ කිරීමෙන් ක්‍රියා කරවන්න පුළුවන් පුතේ මේ හැඩ ලෑලි නගුල. විශේෂයෙන්ම නගුල් තලයේ පහළ කොටසින් පස කැපීමක් දරුවනේ. ඉහළ වක්‍රාකාර හැඩති ලෑල්ලෙන් පුතේ පස් පිඩැල්ල පෙරලීම සිදු වෙනවා. මේ ලෑල්ලෙන් පුතේ වක්‍රාකාර හැඩති ලෑල්ලෙන් පුතේ පස් පිඩැල්ල පෙරලීම සිදු කරනවා. මේකත් අපි විස්තරව කතා කරලා තියෙන්නේ. සරල හැඳින්වීමක් මේ ප්‍රශ්නවලදී ප්‍රශ්නෙට උත්තරේ විදිහට අපි කතා කරන්නේ. ජපන් පරිවර්තන නගුල. මේකත් රෝද දෙකේ ට්‍රැක්ටරේට අත් ට්‍රැක්ටරේට නැත්නම් ලෑල් මාස්ටරේ කියන්නේ පුතේ සම්බන්ධ කළ ද්විරෝධ ට්‍රැක්ටරේට සම්බන්ධව අපිට ක්‍රියා කරවන්න පුළුවන් උපකරණයක් දරුවනේ. ඉදිරියට උල් හැඩයක් ඇති හැඩ ලෑලි දෙක තුනක් තියෙනවා දරුවනේ මෙවන්න. උල් හැඩයක් සහිත හැඩ ලෑලි දෙක තුනක් ඉදිරියට තියෙනවා දුවේ පුතේ. ඒක නගුල් බඳට සම්බන්ධ කරලා සීරු මාරු කරන්න පුළුවන් පුතේ. මේ නගුල් බඳට සම්බන්ධ කරලා සීරු මාරු කරන්න පුළුවන් විදිහටයි
උපකරණය නිර්මාණය කරලා තියෙන පුතේ බිම් රෝදය මගින් මේකට සම්බන්ධ බිම් රෝදයක් මගින් පුතේ අපිට ගැඹුර පාලනය කරන්න පුළුවන් පිඩැල්ල පෙරලීම මනාව සිදු කරන්න පුළුවන් උපකරණයක් පුතේ මේ උපකරණේ ජපන් පරිවර්තය නගුල. මතක තියාගන්න ජපන් පරිවර්තය නගුල. තැටි නගුල. තැටි නගුල සිවුරෝධ ටැක්ටරයට සම්බන්ධ කරලා ක්‍රියා කරවන්න පුතන් පුතේ තැටි මගින් කැපීම හා පස් පිඩරි පෙරලීම සිදු වෙනවා. අපි විශේෂයෙන්ම ඔබට මතක ඇති දුවේ පුතේ ප්‍රාථමික බිම් සැකසීමේදී මේ තැටි නගුල භාවිතා වෙනවා. පස කැපීම සහ පෙරලීම සඳහා භාවිතා කරනවා දුවේ පුතේ සිවුරෝධ ටැක්ටරයට සම්බන්ධ කරලා මේ උපකරණය ක්‍රියා කරවන්න නගුල ක්‍රියා කරවන්න පුළුවන්. මඩ සහිත ඇලෙන සුළු පස්වල හා ගල් මුල් සහිත රළු භූමියක වුණත් පුතේ භාවිතා කරන්න පුළුවන්. වරක් පස පෙරලීමේදී ප්‍රාථමික බිම් සැකසීමේදී යොදා ගන්නා සුවිශේෂී උපකරණයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් දුවේ පුතේ. මේකෙදි එහෙනම් මඩ සහිත ඇලෙන සුළු පස්වල වගේම ගල් මුල් සහිත රළු භූමියකටත් මේ තැටි නගුල භාවිතා කරලා මේ කටයුතු සිදු කරන්න පුළුවන් දරුවෝ. හරි. හයිට් මේ බලන්න දරුවනේ. මේ කොටස් අපි ඉස්සරත් කතා කරලා දෙන්නා පුතේ නගුල් රාමුව තියෙනවා ඉහළ ඈඳුම හරස් දණ්ඩ පුතේ මේ තියෙන තැටි ටික තැටි සූරණේ තියෙනවා දරුවනේ. හිවිට රෝද දණ්ඩ තියෙනවා දරුවනේ මේකෙදි. සිවුරෝද ටැක්ටරයට සම්බන්ධ කරලා තැටු නගුල භාවිතා කරන්නේ. උපපස් නගුල. මේකත් දරුවනේ උපපස් නගුල භාවිතා කරන්නේ මොනවටද පුතේ? ඒකත් අපි ඔබ දන්නවා ප්‍රාථමික බිම් සැකසීමට භාවිතා කරනවා. උපපස් නගුලක් දෝවේ පුතේ. එහෙනම් වගා ශේෂ්ත්‍රයේ දිගින් දිගටම එකම ගැඹුරට සීසෑමේදී ස්තර තද වෙනවනේ පුතේ. මේ තද වෙච්ච ස්තර එය බිඳ දැමීමට යෝග්‍ය නගුලක් පුතේ මේ උපපස් නගුල. මේ බලන්න. උපපස් නගුලක්. ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණයක් නේද දුවේ පුතේ ඔබට හොඳට මතක ඇති. අත් පෝරුව මේ බලන්න ඕක මේක අර පෝරු ගෑම සඳහා ගැමි ගෙවල් වල නිතරම මේක අර බිත්තිය කෙටි බිත්තිය වල එල්ලලා තියෙනවා දරුවනේ. විශේෂයෙන්ම ගොවි මහත්තුරු මේක කරේ තියාගෙන යනවා. ඔබ ගම් වල දැකලා ඇති පුතේ ග්‍රාමීය ප්‍රදේශවලදී මේක විශේෂයෙන්ම අතීතයේ ඉඳන් භාවිතා කරන සැහැල්ලු උපකරණයක් පුතේ. අතින් ක්‍රියා කරන ඉතා සරල උපකරණයක් පුතේ. මඩ භෝග වගාවේදී තාමත් බහුලීය භාවිතා කරනවා පෝරු ගෑමේ කටයුතු සඳහා පුතේ. මේ පෝරු ලීය තියෙනවා පුතේ. මේ තියෙන්නේ පෝරු තලේ සැහැල්ලු උපකරණයක්. බොහෝ විට ගොවියෝ මේක අරගෙන යනවා මේ විශේෂයෙන්ම මඩ භෝග වගාවේදී පෝරු ගෑමේ කටයුතු සාර්ථකව සිදු කර ගැනීම සඳහා. කොකු නගුල නැත්තම් දැති පෝරුව. අපි මේ කොකු නගුල ගැන කතා කරේ ද්විතීක බිම් සැකසීමේදී නේද දුවේ පුතේ? බලන්නකෝ. කොකු නගුල් තල සවිමත් වක් ගැසුණු දණ්ඩකට සවි කරලා තියෙන පුතේ මේක. එම දඬු සමූහය සැකිල්ලකට සවි කරලා තියෙනවා පුතේ. තුන් සන්දි ඇමුණෙමින් තුම්පුරුක් ඈඳුම මගින් තමයි සිවුරෝද ටැක්ටරයට සම්බන්ධ කරන දරුවනේ. කොකු මගින් පස හැරීම මෙන්ම විශාල පස් පිඩලි මොකද කරන්නේ? කැඩීම සිදු කරනවා පුතේ. ඒ වගේම පස මත ඇදගෙන යාමේදී පස තරමකට අන්න මට්ටම් වීමකුත් සිදු වෙනවා. එහෙනම් අපිට දැන් කියන්න පුළුවන් අපි නිවැරදි මෙයා ද්විතීක බිම් සැකසීම සඳහා භාවිතා කරනවා කියලා කියන්න පුළුවන් දරුවනේ. හරි. මෙන්න ඉන්න යාළුවා. මේ බලන්න. ඇමුණුම තියෙනවා පුතේ නගුල් බඳ මේ නගුල් තලයේ තියෙනවා පුතේ. නගුල් තලය. හරි. කොකු නගුල්. තැටි පෝරුව බලමු පුතේ. තැටි පෝරුව. මේක තැටි පෝරුවත් පුතේ අපිට කියන්න පුළුවන් පුතේ තැටි පෝරුව ද්විතීක බිම් සැකසීමේ උපකරණයක්. ඒකත් මතක තියාගන්න. තැටි පෝරුවත් ද්විතීක බිම් සැකසීමේ තැටි නගුලයි පෝරුවයි පටල ගන්න එපා පුතේ. තැටි පෝරුවත් ද්විතීක බිම් සැකසීමේ උපකරණයකට ඔබට ලියන්න පුළුවන් ආදරණීය දරුවනේ. සිවුරෝද ටැක්ටරයට සම්බන්ධ කරලා ක්‍රියා කරවන්නේ මේ වගේ අක්ෂයකට පුතේ සවි කරලා තියෙන මේ බඳ අක්ෂයකට සවි කරලා තැටි කට්ටල කිහිපයක් තියෙනවා පුතේ. එක් කටලයකට තැටි 7ක් පමණ අඩංගු වෙනවා පුතේ. බලන්න මේ වගින් පස පෙරන ලද ගොඩ ඉඩම් වල විශාල පස් කුට්ටි පොඩි කිරීම අන්න බලන්න එහෙනම් කෙලිම අපි හරියට කිව්වා ද්විතීක බිම් සැකසීමේ කටයුතු සිදු කරන්න පුතේ ලෙවල් කරන්න මට්ටම් කිරීම පස් කලවම් කිරීම එකවර සිදු කරගන්න පුළුවන් පුතේ මේ උපකරණය මගින් තැටි පෝරුව මතක තියාගන්න තැටි පෝරුවයි මේ හරි මෙන්න පුතේ රොටවේටරේ තවත් ද්විතීක බිම් සැකසීමේ උපකරණයක් රිජරේ සහ රොටවේටරේ ඔබට මතකද පුතේ බිම් සැකසීමේ ද්විතීක බිම් සැකසීමේ උපකරණ වලට අපි කතා කරා නම් එයා ගැන කෙටි හැඳින්වීමක් කරමු අතින් වගේම ඉන්ධන හා බැටරි බලයෙන් දිවිරෝධ සහ සිවුරෝධ කියන ට්‍රැක්ටර් දෙවර්ගයටම සවි කරලා ක්‍රියා කරවන්න පුළුවන් උපකරණයක් පුතේ පස කුඩා කැබලි වලට කඩලා පුතේ කඩා සියුම් කරනවා ගොඩ හා මඩ භෝග බදාව සඳහා යොදා ගන්න පුළුවන් පුතේ ඒ වගේම අතුරියත් ගෑමටත් යොදා ගන්න පුළුවන් විදියට මේක කුඩාවට නිපදවා තියෙන උපකරණයක් පුතේ කවුද රොටවේටරය රිජරේ මතකද ඔබට අපිට වැටිහා
වැටි දැමීමට භාවිතා කරනවා කිව්ව පුතේ. මතකද දරුවනේ? ඔබට රිජරේ එකක් ද්විතීක බිම් සැකසීම උපකරණය මේ රොටවේටරේ. මේ බලන්න පුතේ මේකේ විශේෂයෙන්ම මේකේ තියෙනවා මේ උපකරණේ මේ බලන්න දකුණු පස තල ඇමුණුම් දණ්ඩක් තියෙනවා දරුවනේ තල තියෙනවා ඒකේ දම්මැල් කවරයක් තියෙනවා පුතේ මේ දම්මැල් කවරයක් තියෙනවා මේකේ තල තියෙනවා දරුවනේ දකුණු පස තල ඇමුණුම් දණ්ඩක් තියෙනවා මේකේ මට්ටම් පෝරුව මේකත් ද්විතීක බිම් සැකසීමේ උපකරණයක් දරුවනේ සිවුරෝධ ට්‍රැක්ටරයට සම්බන්ධ කරලා ක්‍රියා කරවන්න පුළුවන් පුතේ කෘෂිකාර්මික ශේෂ්ත්‍රවල මට්ටම් කිරීමට ඒ වගේම මේ අක්‍රමවත් ඉඩම් නිසි පරිදි සැකසීමට මට්ටම් පෝරුව යොදා ගන්නවා ආදරණීය දරුවෝ. මෙන්න වැටි දමනය නැත්නම් රිජරේ වැටි දැමීමට භාවිතා කරනවා ද්විතීක බිම් සැකසීමේ උපකරණයක් විදිහට දුවේ පුතේ. අතින් ඇදගෙන යන්න පුළුවන් රිජරයේ ගොවීන් භාවිතා කරනවා දරුවනේ මේක. ඊටා සරලයි ඇලිහා වැටි සැකසීම මහා පරිමාණයෙන් සිදු කරන වගාවන් වලදී මේක පුතේ ද්විරෝධ හා සිවුරෝධ ට්‍රැක්ටර වලට සම්බන්ධ කරලා ක්‍රියා කරවන්න පුළුවන් වැටි දමනය මෙදෙබදලා තියෙනවා පුතේ. ඉතින් ජනප්‍රිය උපකරණයක්. උපකරණය ඇදගෙන යාමේදී ඇලි සැකසෙනවා පුතේ. ඇදගෙන යද්දී ඇලි සැකසෙනවා පුතේ. මේ ඇලියේ තිබූ පස් දෙපසට ගමන් කිරීමෙන් වැටි නිර්මාණය වෙනවා. රයිට් මම හිතන්නේ ඔබට ඉතාමත්ම පැහැදිලි මෙන්න දරුවනේ උපකරණේ රිජරය. මට්ටම් රේඛ්‍ය නැත්නම් පෝරු රේඛ්‍ය පුතේ. මේවත් විශේෂයෙන්ම අපි මේ ද්විතීක බිම් සැකසීමට යොදා ගන්න උපකරණ විදිහට හඳුන්වන්න පුළුවන්. ගොඩ වගාව හා මඩ වගාවේදී භාවිතා කරන්න පුළුවන් පුතේ සිවුරෝධ හා දිවරෝධ ට්‍රැක්ටර වලට සම්බන්ධව ක්‍රියා කරවන්න පුළුවන් දරුවනේ. ඒ වගේම ලියදිවල ඇදගෙන යාමේදී පස මට්ටම් වෙනවා පුතේ ලෙවල් වෙනවා මෙයා ලියදුල ඇදගෙන යද්දී පුතේ අනවශ්‍ය දෑ ඇදගෙන යාමත් කරන්න පුළුවන් පුතේ. පස තුල තියෙන මේ අනවශ්‍ය දෑ ඉවත් කර ගැනීමට ඒකත් ඇදගෙන යාම මගින් ඉවත් කරන්න පුළුවන් පුතේ. ඒ ක්‍රියාවලියත් මේකෙන් සිදු වෙනවා. බලන්න ඊට පස්සේ අපි මේ විශේෂයෙන්ම හෝ උපකරණ දරුවනේ අතුරුයත් ගෑමට භාවිතා කරන උපකරණ පිළිබඳ කෙටි හැඳින්වීමකුත් අපි කරමු. ස්විස් හෝව, චොපින් හෝව, බ්ලේඩ් හෝව තියෙනවා දරුවනේ. පේලි අතර කුඩා වල් පැලයට ඉවත් කරන්න පුතේ භෝග පේලි අතර වල ගොඩලිය වූ භූමි පැලවලට හානි නොවන ලෙස ඒවා සකස් කරන්න පුළුවන් පුතේ වල ගොඩලි වෙච්ච දේවල්. පේලි අතර කුඩා ඇලිසකසීම ආදී කටයුතු සඳහා පුතේ මේ උපකරණ හෝ උපකරණ යොදා ගන්න පුළුවන්. අතින් ක්‍රියා කරන ඉතා සරල උපකරණයක් පුතේ. මේ බලන්න ස්විස් හෝව, චොපින් හෝව, තනිතල කල්ටිවේටරේ, තල තුනේ කල්ටිවේටරේ තියෙනවා දුවේ පුතේ. මේ උපකරණ භාවිතා කරන්න පුළුවන් අතුරුයත් ගෑමේ උපකරණ මේ. ජපන් රොටරි වීඩරේ වීඩ් කන්ට්‍රෝල් කරන්න. වල් පැලෑටි පාලනය සඳහා භාවිතා කරන උපකරණයක්. පුතේ අතින් ක්‍රියා කරවන්න පුළුවන් උපකරණයේ මඩ භෝග වගාවේදී භාවිතා වෙනවා. පේලියට වී වගා කරලා තියෙන භූමිය වල වල් මර්ධනය කරන්න. අපි දන්නවා ගොයමත් එක්ක තරංගකාරීව වැඩෙන වල් පැලෑටි තියෙනවා පුතේ. තෘණ වර්ග තියෙනවා පුතේ. පන් වර්ග තියෙනවා. ඒ වගේම පළල් පත්‍ර වර්ග තියෙනවා. ගොජරි, බජරි, වෙල්මාරු, ගිරාපලා, බටදැල්ල, තුනස්ස, තුන්හිරිය ඔබට මතක ඇති මේ වල් පැලෑටි ගැන ඔබ හොඳටම අහලා ඇති. ඉතින් එහෙනම් මෙන්න මේ ආකාරයේ වල් පැලෑටි අපිට ඉතා සැහැල්ලු ලෙස නිපදවලා තියෙන මේ උපකරණය මගින් ඒ ඉදිරියට සහ පසුපසට ක්‍රියා කරවන්න පුළුවන් අතින් පුතේ. ඉදිරියට සහ පසුපසට ක්‍රියා කරවන්න පුළුවන් මේ උපකරණය. තල්ලු කිරීමේදී පුතේ ඉදිරියට සහ පසුපසට උපකරණය තල්ලු කිරීමේදී පුතේ මේ දැතිරෝධ වලින් ඉගිල්ලෙන වල් පැලෑටි පුතේ දැතිරෝධ වලින් ඉගිල්ලෙන වල් පැලෑටි පුතේ මඩට යට වෙලා පුතේ යටවීම සිද්ධ වෙනවා. පසට පොහොර මිශ්‍ර කිරීමටත් මේ උපකරණය භාවිතා කරන්න පුළුවන්. අර වල් පැලෑටි පාලනයට වගේම පසට පොහොර එකතු කිරීම සඳහාත් පුතේ මේ උපකරණය අපිට භාවිතා කරන්න පුළුවන් ජපන් රොටරි වීඩරය. මෙන්න පුතේ කෝනෝ වීඩරය තියෙනවා බලන්නකො. අතින් ක්‍රියා කරවන්න පුළුවන් මේක මඩ භෝග වගාවේදී යොදා ගන්න පුළුවන් කෝනෝ වීඩරය. වල් මර්ධනය කිරීම වගේම පොහොර යෙදීමටත් මේ කෝනෝ වීඩරයත් භාවිතා කරන්න පුළුවන්. මේ වන්න කෝනෝ වීඩරය. කෝනෝ වීඩරයත් භාවිතා කරන්න පුළුවන් පුතේ. ඒ ආකාරයටම අපිට කෝනෝ වීඩරය තියෙනවා දරුවනේ. පුතේ 38 වෙනි ප්‍රශ්නයෙන් අහනවා පුතේ. මේ බලන්න මේ වීඩ් කන්ට්‍රෝල් උපකරණ දෙකම තියෙනවා පුතේ. ජපන් රොටරි වීඩරයයි කෝනෝ වීඩරයයි දෙකම තියෙනවා දුවේ පුතේ. බලා ගන්න එක පටල ගන්න එපා. මේ රූපේ මම ඒක විස්තර කරලා දෙන්නම් පුතේ පෙන්නන්නම්. මෙන්න දුවේ පුතේ මෙතන මේ තියෙනවා ජපන් රොටරි වීඩරය තියෙනවා දරුවනේ. මෙතන කෝනෝ වීඩරය තියෙනවා. පළවෙනි එක ජපන් රොටරි වීඩරේ. මෙන්න දරුවනේ ජපන් රොටරි වීඩරේ පුතේ. ජපන් රොටරි වීඩරේ ජපන් රොටරි වීඩරේ තියෙන දරුවනේ. ඒකද මෙතන
අපිට කෝනෝ වීඩරය. right ජපාන් රොටරි වීඩරය සහ කෝනෝ වීඩරය පුතේ මෙතන සඳහන් කරලා තියෙනවා. ඉතින් අතින් ක්‍රියා කරවන්න උපකරණයක් පුතේ කෝනෝ වීඩරයත් මේකත් මඩ භෝග වගාවේදී යොදා ගන්න පුළුවන් පුතේ වල් මර්ධනය කිරීමට වගේම පුතේ මේක පොහොරේ දීමටත් භාවිතා කරන්න පුළුවන්. පොහොරේ දීමටත් භාවිතා කරන්න පුළුවන්. weed control weed කියන්නේ වල් පැලෑටි පුතේ weed කියන්නේ වල් පැලෑටි weed control කියන්නේ වල් පැලෑටි පාලනයනේ අපි යනවා 38 වෙනි ප්‍රශ්නෙට පුතේ මේ බිම් සැකසීමේ උපකරණ තෝරා ගැනීමේදී සැලකිලිමත් වූ යුතු කරුණු සඳහන් කරන්න කියලා තියෙනවා පුතේ. සැලකිලිමත් වූ කරුණු සඳහන් කරන්න කියන කාරණාටයි ප්‍රශ්නෙටයි අපි යන්නේ. මොනවද මේ සැලකිලිමත් වූ කරුණු කියන එකයි සඳහන් කරන්න කියනවා පුතේ. බිම් සැකසීමේ උපකරණ තෝරා ගැනීමේදී සැලකිලිමත් වූ යුතු කරුණු සඳහන් කරන්න. මොනවද අපි සැලකිලිමත් වෙන්න ඕන කරුණු? අන්න බලන්න. ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ තෝරා ගැනීමේදී මොනවද ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ තෝරා ගැනීමේදී පුතේ මේ සඳහා පස තෙත්ව තියන්න ඕනේ. අන්න බලන්නකෝ. දැන් ප්‍රාථමික බිම් සැකසීමක් කරන්නේ අපි නිතරම කියනවානේ තද වෙලා තියෙන පසක් බොරුල් කරන්න පෙර භෝග වගා නොකල ඉඩමක එහෙම නැත්නම් භෝග වගා කරලා තියෙන රිපණැල්ලත් එක්ක තද වෙලා තියෙන පස ඉරිතලලා ගිහිලා තියෙන තද වෙලා තියෙන පසක අපිට උපකරණ හසුරවන්න බැහැනේ. ඒකනේ ගොවි මහත්තුරු වතුර දුන්නාට පස්සේ හොඳට වතුර දුන්නාට පස්සේ වගා භූමිය සඳහා ජල සම්පාදනය කරාට පස්සේ එහෙම නැත්නම් වැස්සත් එක්කනේ මේ බිම් සැකසීමේ කටයුතු කරන්නේ. එහෙනම් මේ බිම් සැකසීමේ උපකරණ භාවිතා කරන විශේෂයෙන්ම ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ භාවිතා කිරීමේදී පුතේ තෝරා ගැනීමේදී සහ විශේෂ කරුණු තමයි මේ සදා පස තෙත්ව පැවතීම අවශ්‍යයි පුතේ. අන්න ඒක නිසා තමයි පුතේ වර්ෂාවෙන් පස්සේ නැත්තම් ජල සම්පාදනය කරාට පස්සේ පුතේ අපිට පස ශේෂ්ඨධාරිතා මට්ටමට පැමිණීමේ පසු මේ උපකරණ ක්‍රියා කරවන්න ඕනේ. අන්න ඒ විශේෂ කරුණ. මේකෙදි භූමියේ වගා කිරීමට තීරණය කළා තියෙන භෝග වර්ගයට අදාළව පුතේ තමයි පස බුරුල් කරන්න ඕනේ. සීසෑමේ ගැඹුර තීරණය වෙන නිසා පුතේ ඊට සරිලන උපකරණ තෝරා ගැනීම ඉතාමත්ම වැදගත්. හරි. ද්විතීයික බිම් සැකසීමේදී පුතේ එකේ කාරණාව තමයි මේ උපකරණ ප්‍රාථමික නගුල් වලට වඩා සැහැල්ලු වෙන්න අවශ්‍යයි පුතේ. ප්‍රාථමික නගුල් වලට වඩා මේ උපකරණ සැහැල්ලු විය යුතුයි. මොකද ප්‍රාථමික බිම් සැකසීම සිදු කලක භූමියකටනේ පුතේ ද්විතීයික බිම් සැකසීම සිදු කරන්නේ. ඒක නිසා දෝල පුතාලා මං හිතන්නේ ඉතාමත්ම පැහැදිලි පුතේ මේ කර්ම විභාගයේ සඳහා ඉතා හොඳින් මුහුණ දෙන්න පුළුවන් දරුවනේ මේ සමාලෝචන ප්‍රශ්න වලට දෝල පුතාලා විශේෂයෙන්ම සිද්ධාන්ත කොටස් හොඳට අධ්‍යයනය කරලා ඉවරලාට පස්සේ ඒත් එක්කම මේ සමාලෝචන ප්‍රශ්න අපි දෝල පුතාලත් එක්ක සාකච්ඡා කරනවා. මං හිතන්නේ ඉතාම අවධානයෙන් යුතුව දෝල පුතාලට වඩා හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන් ආකාරයට මේ ආවරණය කරමින් දුවේ පුතේ අපි යන්නේ විශේෂයෙන්ම මේ සමාලෝචන ප්‍රශ්න මගින්. එහෙනම් මේ උපකරණ ප්‍රාථමික නගුල් වලට වඩා සැහැල්ලු වීම අවශ්‍ය වෙනවා පුතේ. හොඳයි දරුවනේ දැන් විශේෂයෙන්ම මේ ද්විතීයික බිම් සැකසීමේ උපකරණ තේරීමේදී සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි දරුවනේ විශේෂයෙන්ම අපි මේ උපකරණ ප්‍රාථමික නගුල් වලට සැහැල්ලු වෙන්න ඕනේ දුවේ පුතේ. සැහැල්ලු වීම අවශ්‍ය වෙනවා. අපි දන්නවා ප්‍රාථමික බිම් සැකසීම සිදු කරපු පසකටනේ දුවේ පුතේ ද්විතීයික බිම් සැකසීමක් සිදු කරන්නේ අපි. ඒ නිසා විශේෂයෙන්ම ප්‍රාථමික බිම් සැකසීමේ මේ භාවිතා කරන උපකරණ ද්විතීයික බිම් සැකසීමේදී භාවිතා කරන උපකරණ ආදරණීය දරුවනේ මේ ප්‍රාථමික බිම් සැකසීම උපකරණ වලට වඩා සැහැල්ලු වීම ඉතාමත්ම වැදගත් අවශ්‍ය කාරණාවක් වෙනවා. හොඳයි දරුවනේ අපි ඊළඟ ප්‍රශ්නයට යමු. බලන දරුවනේ ප්‍රශ්න අංක 39 බිම් සැකසීමේ උපකරණ නඩත්තු කරන ආකාරය දරුවනේ අපි සාකච්ඡා කරන්න යන්නේ. අපි බලමු කොහොමද මේ බිම් සැකසීමේ උපකරණ නිවැරදිව නඩත්තු කරන්න කියන කාරණාව. බලන දරුවනේ අපි භාවිතා කරාට පස්සේ පිරිසුදු කරලා හොඳින් මේ වියලි තත්ත්වයේ ගබඩා කරන්න ඕනේ. දැන් උදැල්ලක් වුණත් බලන්න පුතේ අපි භාවිතා කරාට පස්සේ උදැල්ලෙන් පස් කපලා තිබ්බට පස්සේ මඩ රැඳිලා තියෙනවනේ පුතේ. මඩ පිටින් අපි කවදාවත් උදැල්ලේ යටි පැත්තේ ඇතුල් පැත්තේ මඩ පිටින් අපි තියන්නේ පුතේ. මේක හොඳට පිරිසුදු කරලා සෝදලා මඩ අයින් කරලා ඉහළ උඩකින් එල්ලලා තියන්නේ පුතේ. ඒ වගේ මේ බිම් සැකසීමේ අනිකුත් උපකරණත් දුවේ පුතේ. භාවිතා කළා අවසන් වුණාට පස්සේ පුතේ අපි පාවිච්චි කළා අවසන් වුණාට සෝදින් සෝදලා මේවා වියලි තත්ත්වයේ තමයි පුතේ ගබඩා කරලා තියෙන්නේ. මොකද අපි දන්නවා මේ අපද්‍රව්‍යත් එක්ක තිබුණොත් මේ වගේ වල් බීජ තියෙන්න පුළුවන්. වල් පැලෑටි වල අවශේෂ කොටස් බීජ ඒ වගේ පුතේ මේ ප්‍රචාරණ කොටස් තියෙන්න පුළුවන්. ඒවා නැවත භාවිතා කරනකොට වෙනස් ක්ෂේත්‍රයකට මේවා පැතිරෙන්න පුළුවන්. ඉතින් ඒකත් හේතුවක් වෙනවා පුතේ. ඒක නිසා මේ උපකරණ වල ආරක්ෂාව වගේම මේවා මලින වීමෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ඉතාම පිරිසුදු හොඳින් පිරිසුදු කරලා පුතේ වියලි තත්ත්වයට ගබඩා කරලා තැබීම අතිශයින්ම වැදගත් වෙනවා පුතේ. ඒ වගේම කැඩී ගිය වගේම ගෙවී ගිය කොටස් වෙනුවට පුතේ අලුතින් කොටස් මේවට ස්ථීරවම සවි කිරීම වැදගත් වෙනවා පුතේ. ඒ වගේම උපකරණ දිගු කාලයක් ගබඩා කරලා තියෙනේදී අපි දන්නවා ඒ වගේ තල තියෙනවා පුතේ. මේ තල විශේෂයෙන්ම මලකඩ කන්න පුතන් පුතේ මලින වෙන්න පුළුවන්. ඒ නිසා මේවා තෙල් වල ගිල්වා
මේ චලනය හා භ්‍රමණය වන කොටස් වල පුතේ ඝර්ෂණය අඩු කිරීමට මේවට ස්නේහක තෙල් ඔයිල් යෙදීමත් සිදු කරන්න අවශ්‍යයි පුතේ. විශේෂයෙන් මේකක් මෙතනදී සඳහන් කරන්න ඕනේ. ඒ වගේම උපකරණ ගබඩා විශේෂයෙන්ම මේ උපකරණ ගබඩා වැස්සෙන් හා පින්නෙන් වළක්වා ගන්න ඕනේ පුතේ. සඳහා ආරක්ෂක පියවර අනුගමනය කරන්න ඕනේ. වැස්සෙන් සහ පින්නෙන් වළක්වා ගැනීමට කටයුතු කරන්න වැදගත් වෙනවා පුතේ. මේ විශේෂයෙන්ම මේ උපකරණ නඩත්තු කිරීම කටයුතු වලදී අපි මනාවේ කටයුතු නිසි ආකාරයෙන් සිදු කරගන්න අවශ්‍ය වෙනවා. හොඳයි ආදරණීය දුවේ පුතේ, අපි විශේෂයෙන්ම ප්‍රශ්න 39ක් කතා කරලා අවසන් කරා දුවේ පුතේ. ඉතින් මොකද අපි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මේ උපකරණ ගැන කතා කරනකොට විශේෂයෙන් අපි කතා කරේ බිම් සැකසීමට භාවිතා කරන උපකරණ සම්බන්ධයෙන් මේ ප්‍රශ්න කතා කරේ පුතේ. ප්‍රාථමික බිම් සැකසීමට, ද්විතීයික බිම් සැකසීමට, ඒ වගේම අතුරියත් ගෑමේ කටයුතු සඳහා අපි භාවිතා කරන උපකරණ මොනවද කියන එක සම්බන්ධයෙන් දුවේ පුතේ කතා කරා. මොකද්ද මේ බිම් සැකසීම කියන්නේ? ප්‍රාථමික බිම් සැකසීම කියන්නේ මොකද්ද කියලා බවබෝධ අපි ප්‍රශ්නෙන් ඇහුවා. ද්විතීයික බිම් සැකසීම කියන්නේ මොකද්ද? ඒ වගේම අතුරියත් ගෑම කියන්නේ මොකද්ද කියන ප්‍රශ්නේ ඇහුවා පුතේ. ස්ථීරවම මේ විභාගයට අහනවා පුතේ. හැම වසරකම වගේ අහනවා. බහුවර්ණ ප්‍රශ්නයක් වූ අහනවා පුතේ. ඉතින් ඒක අතිශයින්ම වැදගත් කරුණු ආවරණ ඔබ මේ කොටස් සමාලෝචන ප්‍රශ්න මගින් ආදරණීය දේවල් පුතාලා ආවරණය කරගත්ත පුතේ. එක් එක් උපකරණවල පිළිබඳ කෙටි හැඳින්වීමක් පැහැදිලි කිරීමක් කරා දුවේ පුතේ. කෙටියෙන් මේ උපකරණ මොනවද කියන එක. එතනදිත් නැවත අපි මතක් කරා මේවා ප්‍රාථමික බිම් සැකසීමට යොදා ගන්නවා. මේවා ද්විතීයික බිම් සැකසීමට යොදා ගන්නවා කියන එක දුවේ පුතේ කතා කරා. ඒ වගේම මේ උපකරණ විශේෂයෙන්ම ප්‍රාථමික බිම් සැකසීම උපකරණ සහ ද්විතීයික බිම් සැකසීම උපකරණ තෝරා ගැනීමේදී අපි සැලකිලිමත් යුතු කරුණු ගැන කතා කරා ආදරණීය දුවේ පුතේ. වගේම විශේෂයෙන්ම අපි අවසන් වශයෙන් මේ උපකරණ නඩත්තු කරන ආකාරයේ භාවිතයෙන් පසු කොහොමද මේවා අපි පරීක්ෂා මේවා ආරක්ෂිතව පවත්වා ගන්න දීර්ඝ කාලයක් ගබඩා කරලා තියෙනකොට මොකද බොහෝ විට එක කන්නේකදී මේ සැකසීම් බිම් සැකසීමේ කටයුතු කරාට පස්සේ ඊළඟ වගා කන්නේදී තමයි මේ උපකරණ නැවත භාවිතා කරන්නේ. ඉතින් ඒවා අපි දන්නවා මේ තල වගේ දේවල් තෙල් වල ගෙල් වල ඒ වගේම මේ වගේ අපි කොටස් අපි දන්නවා ස්නේහගනක තෙල් ඒකනම නැත්තම් ඔයිල් ආලේපක ඔයිල් යොදලා මේවා තියලා තියෙන්න ඕනේ පුතේ. ඊටාම හොඳින් පිරිසුදු කරලා උපකරණ වේලිව ගබඩා කරලා පුතේ ස්ථානයක තියලා තියන්න ඕනේ කියන කරුණු පිළිබඳව අපි සාකච්ඡා කරා. හොඳයි ආදරණීය දුවේ පුතේ. අපි මේ රැඳී ඉන්නේ දොළ පුතාලත් එක්ක 12 වන ඒකකයට අදාළ සම්පූර්ණයෙන්ම අපි සිද්ධාන්ත කොටස් සාකච්ඡා කරලා ඉවර වෙලා දුවේ පුතේ. අපි 12 වෙන ඒකකයට අදාළ සමාලෝචන ප්‍රශ්න ආදරණීය දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරමින් අපි බලාපොරොත්තු වුණා ඊළඟ කොටසින් ආදරණීය දුවල පුතාලත් එක්ක මේ වාහනවල විශේෂයෙන්ම එන්ජින් සම්බන්ධයෙන් විශේෂයෙන්ම පුතේ සිව්පාර සහ දෙපහර එන්ජින් වල ක්‍රියාකාරීත්වයට අදාළ අපි බලාපොරොත්තු වුණා දුවල පුතාලත් එක්ක දිවරෝධ සහ සිව්රෝධ ට්‍රැක්ටර් වලට අදාළ විභාග මට්ටමින් අහන්න පුළුවන් ප්‍රශ්න දුවල පුතාලත් එක්ක ඒ සමාලෝචන ප්‍රශ්න සාකච්ඡා කළා. ඒ වගේම සාකාරක්ෂණ උපකරණ වලින් හැම වසරකම මේ ප්‍රශ්න අහනවා පුතේ. ඒ ටික කතා කරලා අපි මේ පාඩමේ සමාලෝචන ප්‍රශ්න කොටස් පළවෙනි අවස්ථාව අවසන් කළා. ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා දුවේ පුතේ ප්‍රායෝගික පරීක්ෂණ ඇසුරෙන් ගැටලු මේ ඒකකයට අදාළව සාකච්ඡා කරන්න. හොඳයි දුවේ පුතේ අපි ඊළඟ කොටසින් දුවල පුතාලත් එක්ක හම්බ වෙනවා.